කියන්නේ අපි කියනවනේ අර ලු දාලා අන්තිමට ප්‍රකාශ. එයා කිව්වලු එහෙම. එයා මට බැන්නලු. අපි හරියට මේක දන්නේ නැහැ. තව කෙනෙක් කිව්වා කියලා තමයි කියන්නේ. එහෙම ප්‍රකාශ ඉතිහාසයේ කරන්න බෑ කියලයි හෙරඩෝටස් කියන්නේ. අපි යම්කිසි කෙනෙක් යම්කිසි ප්‍රකාශයක් කරපු බවක් කියනවා නම් ඒක හරියටම කිව්ව බව අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ඔන්න 1815 දී මගුල් මඩුවේදී අත්සන් කරනවා ගිවිසුම. දැන් අපි මොකද කරන්නේ? එතන හිටපු කවුරු හරි කියනවා මේක මේ ඒ කාලේ හිටපු නිලමවරුලු අත්සන් කරේ. මගුල් මඩුවේලු මේක සිද්ධ වුණේ. ඊට පස්සේ ඒ කාලේ හිටපු ආණ්ඩුකාරයා මේ පුද්ගලයාලු. එහෙම කියන්න බෑ ඉතිහාසයේදී. එතන හිටපු ආණ්ඩුකාරවරයා මොහු නම් මොහු. එතන අත්සන් කරපු නිලමවරු ටික කවුද? ඒ මොවුන්. ඒක අත්සන් කරේ මොන ස්ථානයේද? මහනුවර මගුල් මඩුවේද වෙන තැනකද? ඒ ස්ථානයේ ඒකමයි. අපිට ඉතිහාසය වෙනස් කරලා කියන්නවත් ලෝ කියලා කියන්නවත් බෑ. ඒ තොරතුර ඒ විදිහටම දෙන්න ඕනේ. සහ අසත්‍ය ප්‍රකාශ කරන්න බෑ. ඔන්න ඔය විදිහට තමයි හෙරඩෝටස් ඉතිහාසය කියන්නේ මොකක්ද? ඉතිහාසයේ තියෙන කරුණු මොනවද කියන එකට ඉදිරිපත් කරලා තියෙන්නේ. හෙරඩෝටස්ට අවශ්‍ය වුණේ ඉතිහාස විෂයක් විදිහට වර්ධනය කරන්න නෙවෙයි. ඉතිහාසයෙන් අපි ලබා ගන්නා කරුණු ඔස්සේ පුද්ගලයාට ස්වයං ගොඩනැගීමක් සහිතව ඔහුගේ ක්‍රියාවන් අනිත් පැයට හිරිහැරයක් නොවන ආකාරයට පවත්වාගෙන යන්න ඉතිහාසය හරහා සහයෝගයක් ලබා දෙන්න. මේ කාලේ හිටපු තව ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් තමයි ඇරිස්ටෝටල් කියලා කියන්නේ. ඇරිස්ටෝටල් ඉතිහාසය සම්බන්ධ ප්‍රකාශයක් කරලා තියෙනවා. බොහොම කෙටි ප්‍රකාශයක්. ඔහු කියන්නේ වෙනස් නොවන අතීතය පිළිබඳ වාර්තාවක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. වෙනස් නොවන අතීතය පිළිබඳ වාර්තාවක්. අපිට ඒකට එකඟ වෙන්න පුළුවන්ද? බෑ වගේද? බැරිත් නෑ නේද? වෙනස් වෙන්නේ නෑ අපේ ඉතිහාසයේ කොයියම්ම වෙලාවකවත්. වෙච්ච සිද්ධියක් ආපහු කියන එකනේ ඉතිහාසය කියන්නේ. එතකොට අතීතය කියන දේ අපිට කොයියම්ම වෙලාවකවත් කියලා වෙනස් කරන්න එන්න පුළුවන්ද? බැහැ. මේක ඔහු තවදුරටත් කියනවා මේක දෙවියන්ටවත් වෙනස් කළ නොහැකි කියලා. දැන් අපි සාමාන්‍යයෙන් කියනවනේ මේ අර අපිට කරන්න බැරි මට්ටමේ තියෙන දේවල් දෙවියෝ හරහා කරනවා නැත්නම් දෙවියන්ට කරන්න පුළුවන් කියලා. ඇරිස්ටෝටල් කියන්නේ දෙවියන්ටවත් මේ කොටස වෙනස් කරන්න බැහැ කියලා. මේ කාරණා සලකලා බලද්දී ග්‍රීක යුගය තුල ඉතිහාසය කියන විෂය අර්ථ නිරූපණය කරනකොට පොදු ලක්ෂණ කීපයක් අපිට දකින්න පුළුවන්. මොනවද ඒ පොදු ලක්ෂණ? අපිට හිතන විදිහට ඉතිහාස කරුණු ඉදිරිපත් කරද්දී සිහි බුද්ධියෙන් යුතුව. ඒ කියන්නේ එක දේවල් හිත නෙවෙයි හරියටම ඒ දේ ගැන අවධානයෙන් යුතුව හිතලා සිහි බුද්ධියෙන් යුතුව තාර්කිකව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ පළවෙනි එක. ඊට පස්සේ කල්පනා ශක්තියක් තියෙන්න ඕනේ. ඒ වගේම යුක්ති සහගතව කටයුතු කරන්න පුළුවන් මධ්‍යස්ථ බවක් අපිට තියෙන්න ඕනේ. මෙන්න මේ කරුණු තුලින් අපිට ඉතිහාසය ග්‍රීක යුගය තුළ නිර්වචනය වෙලා තියෙනවා. හරි. ග්‍රීක යුගයෙන් පස්සේ අපි නූතන යුගයට આવොත් ඉතිහාසය නිර්වචනය කරපු හැටි කොයි වගේද කියලා ඔන්න ඉන්නවා දාර්ශනිකයෝ කීප දෙනෙක්. කාල් මාක්ස්, ජෝන් සිලි, ෆ්‍රැන්සිස් බේකන්, ලෙකි, වෝල්ටෙයාර්. මේ කට්ටිය විවිධ ආකාරයට ඉතිහාසය කියන කොටස නිර්වචනය කරලා තියෙනවා. කාල් මාක්ස් කොහොමද කියලා තියෙන්නේ? මෙතෙක් පැවති
සියලු ඉතිහාසයන් පන්ති අරගලය පිළිබඳ ඉතිහාසයන්. ඔහු දකින විදිහට ඉතිහාසය කියලා කියන්නේ මෙච්චර කාලයක් පැවතිච්ච පන්ති අරගල. ජෝන් සිලි කොහොමද කියන්නේ? අතීත දේශපාලනය තමයිලු ඉතිහාසය කියලා කියන්නේ. ෆ්‍රැන්සිස් බේකන් කියන්නේ මිනිස්සු නැණවත් කරනු ලබන විෂයක්ලු. ලෙකී කියනවා සදාචාර විප්ලවය පිළිබඳ වාර්තාවයි කියලා. ඊට පස්සේ වෝල්ටෙයාර් කියන එක මම උතන දාලා නැහැ. ඔහු කියන්නේ හුදු අපරාධ හා අවාසනාවන් පිළිබඳ නිරූපණයකී කියලා. ඔහු ටිකක් වෙනස්ම ආකාරයකට දැකලා තියෙන ඉතිහාසය කියන එක හුදු අපරාධ හා අවාසනාවන් පිළිබඳ නිරූපණයකි. ඊට පස්සේ E.H. කාර් ඔහු කියන්නේ ගිනිය නොහැකි ජීවන චරිතවල සාරයයි කියලා. ගිනිය නොහැකි කියන්නේ ගණන් කළ නොහැකි තරමේ මිනිස්සුන්ගේ චරිතවල කතාවයි කියන එකයි ඔහු කියන්නේ. ඊට පස්සේ ඇක්ටන් සාමි කියන්නේ මානව නිදහස පිළිබඳ කතාවයි කියලා. A.L. රෝස් කියන දාර්ශනිකයා කියනවා විවිධ සමාජ තුළ ජීවත් වන මිනිසුන්ගේ භූගෝලීය හා භෞතික පරිසරයෙන් සැදුම්ලත් ජීවිතය පිළිබඳ වාර්තාවන්නේ කියලා. ඒ කියන්නේ මොකක්ද? ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ. මිනිස්සු ජීවත් වෙන්නේ විවිධ සමාජ තත්ත්වයන් වල. ඔබලට තියෙන සමාජ වරප්‍රසාද නෙවෙයි මට තියෙන්නේ. ඒ වගේ එක එක මිනිස්යාගෙන් මිනිස්යාට තමන්ගේ තියෙන සමාජ සම්බන්ධකම් වෙනස්. එතකොට මේ එක එක ජීවත් තලවල එක එක සමාජවල ජීවත් වෙන මිනිස්සුන්ගේ භූගෝලීය හා භෞතික පරිසරයෙන් සැදුම්ලත් ජීවිතය. ඒ කියන්නේ අපේ භූගෝලීය පරිසරෙත් වෙනස්නේ. සමහර කට්ටියක් ඉන්නේ මුහුදයි. සමහර කට්ටියක් ඉන්නේ රට මැද්ද. සමහර කට්ටියක් ඉන්නේ කඳුකර ප්‍රදේශවල. සමහර කට්ටියක් ඉන්නේ ගඟක් අයින. මේ වගේ එක එක තැන්වල ජීවත් වෙන එක එක භෞතික දේවල් තියෙන. මට තියෙන භෞතික කරුණු නෙවෙයි අනිත් අයට තියෙන. භෞතික කරුණුත් වෙනස්, අපේ භූගෝලීය පසුබිමත් වෙනස්, අපේ සමාජ තත්ත්වෙත් වෙනස්. මේ වගේ එක එක තැන්වල ජීවත් වෙන එක එක අංශවලට එක්ක සම්බන්ධකම් පවත්වන මිනිස්සුන්ගේ කතාව කියලා තමයි නැත්නම් මේ මිනිස්සු ගැන තියෙන වාර්තාවන් තමයි ඉතිහාසය කියලා ඔහු කියන්නේ. කොහොම හරි අපිට දැන් මේ නිර්වචන ටික දිහා බලාගෙන ආවහම පේනවා මේවා තියෙන පොදු කරුණු කිහිපයක්. පොදු කරුණු ටික මොනවද? ඒ කියන්නේ මේ එක ඉතිහාසඥයෙක්වත් නැත්නම් එක දාර්ශනිකයෙක්වත් සම්පූර්ණ ඉතිහාසය කියන එක නිර්වචනය කරන්න උත්සාහ කරලා නැහැ. ඒක පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. මොකද ඉතිහාසය කියන්නේ එහෙම සම්පූර්ණ නිර්වචනයකට ලක් කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. මම මුලින්මත් කියවනේ අතිශය පුළුල් විෂය පරාසයක් තමයි තියෙන්නේ මේ අංශ විෂය ඇතුලේ. ඒ නිසා මුළු සියලු අංශ ආවරණය වෙන පරිදි අර්ථ නිරූපණයක් කරන්න අමාරුයි. ඒ වුණාට මම අර කියවන්නේ අපේ මේ විෂය දීප්තිමත් කරන්න පුළුවන් කියලා මේ අර්ථකථන වලට. අන්න ඒ වගේ දීප්තිමත් කරපු කොටස් ටිකක් මේකේ තියෙනවා. ඒවා තමයි පන්ති අරගලය, අතීත දේශපාලනය, සදාචාර විප්ලවය, ඊට පස්සේ ගත්තාම මානව නිදහස, අපරාධ, ජීවන චරිත කතා, ඊට පස්සේ විවිධ සමාජ තුළ ජීවත් වන මිනිසුන්ගේ භූගෝලීය හා භෞතික පරිසරය, මෙන්න මේ වගේ විවිධ අංශ ඔවුන් තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන තියෙනවා. ඒ හැම අංශයකින්ම කතා වෙන්නේ කවුරු ගැනද? පන්ති අරගලය කරේ කවුද? අතීත දේශපාලනයට සම්බන්ධ වුණේ කවුද? සදාචාර විප්ලවයක් අවශ්‍ය කාටද? අපරාධ කරේ කවුද එතකොට? මේ හැමෝම කතා කරලා තියෙන්නේ
මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් එකක් හෝ කීපයක් ගැන. මනුෂ්‍යයාට සම්බන්ධ එක් අංශයක් ගැන. එතකොට මානව ක්‍රියාකාරීත්වය තමයි මේ හැම නිර්වචනයකින්ම සුළු හෝ ඍජු වක්‍ර ඕනම ආකාරයකින් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක ගලා යාමක් සහිත විෂයක් බව. ඒ කියන්නේ පන්ති අරගලය ගමුකෝ. අපිට ප්‍රාග්යිතිහාසිකයෝගේ පන්ති අරගලයක් තිබුණ නෑ කියන්න පුළුවන්ද? ඒ කාලේ දුප්පත් පොහොසත් පන්තියක් නම් තිබුණේ නෑ. හැබැයි සතුන් සහ මිනිසුන් අතර අරගලයක් තිබුණා. ආහාර සඳහා. එතකොට ආහාරේ සත්තු මුලින්ම ගන්නවද මිනිස්සු මුලින්ම ගන්නවද කියලා ඕන් අතර අරගලයක් ඇති වුණා. එතකොට ආරම්භයේ ඉඳලම අද වෙනකම් මේ පන්ති අරගලේ තියෙනවා. එතකොට ඊට පස්සේ ඇතිවෙච්ච විප්ලව වලට මොකද්ද මූලිකව බලපෑවේ? මේ පන්ති අරගල. ඒ නිසා ගලාගෙන යන විෂයක් බවට තියෙන වෙනස් වෙන බව. ඒ කියන්නේ ඉතිහාසය කියන්නේ වෙනස් වීම වලට නතු වෙවි එක හා සමාන සිද්ධිදාමයකින් ගලාගෙන යන විෂයක් බව මේ අනුව අපිට පැහැදිලි වෙනවා. ඒත් එක්කම කාලානුරූපීව ගොඩනැගෙන විෂයක් කියලා අපිට මේ නිර්වචන ටික දිහා බැලුවාම පේනවා. ඒත් එක්කම තව එකක් තමයි ඉතිහාස විෂය තුළ විශේෂ ගණනාවක් තියෙන බව. අපිට මේ නිර්වචන ටික දිහා දැක්කහම කියන්න පුළුවන්. අපි කලිනුත් කිව්වනේ ඉතිහාසය කියන්නේ එක අංශයක් නෙවෙයි. ඒකට දේශපාලනය, සමාජය, ආර්ථිකය, සංස්කෘතිය මේ හැමදේම අඩංගු වෙනවා. මිනිස්සයා නැගිටලා ඉඳන් රෑ නින්දට යනකම් කරන හැමදේම අපිට ඉතිහාසයේ විදිහට තමයි සලකන්න වෙන්නේ. එයා ඒ වෙලාවේදී කන්නේ මොනවද? එයාට දේශපාලනයක් තියෙනවද? ඊට පස්සේ එයා සමාජයේ කොහොමද හැසිරෙන්නේ? එයාගේ සංස්කෘතික කටයුතු මොනවද? මේ හැම දෙයක් ගැනම අපිට කතා කරන්න වෙනවා කියලා අපි මුලින්ම කිව්වනේ. අන්න ඒ වගේ ඉතිහාසය තුළ විවිධ ශේෂ්ත්‍ර තියෙනවා කියලා. මේ නිර්වචන ටික දිහා බැලුවාම අපිට කියන්න පුළුවනි. අපි බලමු ඉතිහාසයේ ඉගෙනීමේ වැදගත්කම. ඉතිහාසයේ ඉගෙනීමේ වැදගත්කම මොකක්ද? ස්වකීය ජන්ම භූමිය කෙරෙහි ආදරයක් ඇති කිරීම. ඒක තමයි මම පළවෙනියටම ඉදිරිපත් කරපු කාරණාව. මම හිතන විදිහට මේක තමයි ඉතිහාසය ඉගෙනීමේ ප්‍රධානතම අරමුණ වෙන්නේ. තමන් කරන රස්සාව මොකක් වුණත්, තමන් ඉන්න තැන මොකක් වුණත්, තමන්ගේ තත්වය මොකක් වුණත්, තමන්ට තමන් උපන් දේශය කෙරෙහි ආදරයක් තියෙන්න ඕනේ. තමන් කරන වැඩේ ගුණාත්මක බව තීරණය වෙන්නේ තමන්ගේ රටට තමන් තුළ තියෙන ආදරය මත කියලා සාමාන්‍යයෙන් මනෝවිද්‍යාඥයෝ උනත් කියලා තියෙන දෙයක්. එතකොට මේ තමන්ගේ හිතේ තමන්ගේ රට ගැන තියෙන ආදරය කියන හැඟීම උත්ප්‍රේරණය කරන්න අනෙක් කොයි විෂයකටත් වැඩිය මේ ඉතිහාසය කියන විෂයට පුළුවන්. ඔගොල්ලෝ පිළිගන්නවද ඒක එහෙම වෙනවා කියලා? ඒ කියන්නේ තමන්ගේ රට ගැන මිනිස්සෙක්ට තියෙන හැඟීමක් තියෙනවා කියන එක විශ්වාස කරන්න පුළුවන් නේ අපිට. ඒක එහෙම නෑ කියලා ඔයගොල්ලෝ කියනවා නම් මට පුළුවන් ඒක උදාහරණයකින් පැහැදිලි කරන්න. නෑ මිනිස්සෙකුට තමන්ගේ රට ගැන තියෙන හැඟීමක්, ඒ හැඟීම සමහර වෙලාවට අපිව රැවටීමකට පවා හසු වෙන්න පුළුවන් තත්ත්වයට අපිව අරගෙන යනවා කියලා. ඔයාලා අහලා ඇති, ඉන්නව ඇති කියලා මම විශ්වාස කරන්නේ නෑ. 1950 ගණන් වල මම හරියටම වර්ෂය කියන්නේ නැහැ. එක්තරා දේශපාලඥයෙක් කියනවා මේක සිංහලයන්ගේ රට.
ඉතින් දැන් සිංහල ජනතාවට මාර උද්වේගයක් තියෙනවා. මාර අර අපි කියන්නේ මේ අර මාර කික් එකක් වගේ. අන්න ඒ වගේ. මේ තමන්ගේ රටනේ දැන් මේක. ඒ නිසා අනෙක් ජාතීන්ට නෙවෙයි තමන්ට මේක. තමන්ගේ රට. ඒ නිසා තමන්ගේ භාෂාව රටේ ප්‍රධාන භාෂාව වෙන්න ඕනේ කියලා කියනවා. හරිද? ඊට පස්සේ එහෙම කියනවා ඒ දේශපාලඥයා මේ ඒ නිසා මේ ඕගොල්ලෝනේ අර මහජාතිය. ඒ නිසා ඕගොල්ලන්ගේ මේ භාෂාව රටේ ප්‍රධාන භාෂාව බවට පත් වෙන්න ඕනි. ඒක එහෙම කරනවා මම. හැබැයි මාව ඡන්දෙන් දිනවන්න ඕනේ. ඉතින් අර රට ගැන තියෙන අර ආදරය නැත්තම් ඒ හැඟීම උද්දීපනය කරලා රටේ වැඩි පිරිසක් ඉන්න මේ ජාතිය තමන්ගේ ඡන්දය භාවිතා කරනවා මේ දේශපාලඥයාට තමන්ගේ ජාතිය භාෂාව රටේ ප්‍රධාන භාෂාව බවට පත් කරගන්න. අන්න ඒකෙන් අපිට කියන්න පුළුවන් මිනිස්යන්ගේ හිතේ තමන්ගේ ජාතිය තමන්ගේ රට කියලා කිව්වහම අමුතු හැඟීම් උද්දීපනයක් තියෙනවා. මේ හැඟීම් උද්දීපනය කරන්න පුතේ මේ ඉතිහාස විෂය තුලින් අනෙකුත් විෂයන් වලට සාපේක්ෂව. හරිද? මේ නූතන කාලේ උදාහරණයකුත් දෙන්න පුළුවන් ඕනනම් මට මේ අපිට එක දේශපාලඥයෙක් කිව්වා මේ ත්‍රස්තවාදයේ මුලකට දාන්න පුළුවන් මට ඒ සඳහා මේ ටිකක් කරදරයි ඒ නිසා ඔයගොල්ලෝ මට සම්පූර්ණයෙන් උදව් දෙන්න මට ඒකට කරගෙන යද්දි කරදර කරන්න එපා ඔයගලන්ගේ ආහාර වෙන වෙන අවශ්‍යතා සම්බන්ධව ඉදිරිපත් කරන්න එපා කියලා මම කොටි ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවා දෙනවා කිව්වා. එතකොට අපි ඒ වතාවෙත් ඒ දේශපාලඥයන්ට අපගේ සම්පූර්ණ සහයෝගය දුන්නා. ඒ උනේත් අපේ මේ මාතෘ භූමිය කෙරෙහි නැත්නම් ජන්ම භූමිය කෙරෙහි තියෙන අසීමාන්තික හැඟීම නිසා. මේක අමතරව දැන් මේක ලංකාවේ විදිහනේ මම කිව්වේ. ඔයාලා හිතන්නේ මේ ඉතිහාස විෂය නිසා ඇත්තටම මිනිස්සෙක් තුළ තමන්ගේ ජන්ම භූමිය කෙරෙහි ආදරයක් ඇති වෙනවද? වෙන ලෝක රටවල් වලත් මේක මෙහෙම කරනවද? ඒ කියන්නේ ඉතිහාස විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරලා මේක උගන්වලා ඒ ශිෂ්‍යයන්ගේ හිතේ මේ ඒ තමන්ගේ රට ගැන ආදරයක් ඇති කරන්න ඒගොල්ලෝ උත්සාහ කළා තියෙනවද? එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අතර සමීක්ෂණයක් වෙනවා 2000 ගණන් වල මුල් සමයේදී. ඒ සමීක්ෂණය තමයි එක්සත් ජාතීන්ගේ රටවල්, ඒ කියන්නේ සමාජික රටවල් වල අධ්‍යාපන ආයතන තියෙන අපේ වචනෙන් කිව්වොත් පාසල්, මේ පාසල් වල මේ ඉතිහාසය උගන්වනවද? නැත්නම් මොන ඉතිහාසය උගන්වන්නේ නැද්ද? උගන්වනවා නම් මොන ශ්‍රේණි වලටද උගන්වන්නේ? මෙන්න මේ කාරණා ගැන එයාලා කරනවා සමීක්ෂණයක්. එතකොට එයාලා හොයා ගන්නවා රටවල් වලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ රටේ අධ්‍යාපනය තුළට ප්‍රධාන විෂයක් හැටියට, අනු විෂයක් හැටියටවත් උපවිෂයක් හැටියටවත් නෙවෙයි ප්‍රධාන විෂයක් හැටියට මේ ඉතිහාසය යොදාගෙන තියෙනවා. ඒ යොදාගෙන තින්නේ ඇයි? එයාලා කියන්නේ තමන්ගේ රටේ ඉතිහාසය පුරවැසියෙක් වුණාම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනි. ඒ තුලින් තමයි තමන්ගේ රට ගැන ආදරයක් ඔවුන්ට ඇති වෙන්නේ කියලා. ඒක වැඩිහිටි වෙලා කරන්නත් බෑ. ළමා කාලෙදි කරන්න ඕනි කියලා තමයි මේ සමීක්ෂණයේදී හොයාගෙන තියෙන්නේ. ඊට තව උදාහරණයක් දෙනවා. දැන් ගොඩාක් අය අපි වගේ ටිකක් අර දියුණු වෙමින් පවතින රටවල් ටිකක් කැමතිනේ යුරෝප රටක පදිංචියට යන්න. කවුරු හරි මෙතන ඉන්න උත්සාහ කරලා තියෙනවා නම් දන්නවා මේ යන්න තියෙනවා. අපි මොන වෘත්තියක ඉදලා හිටියත් ඉංජිනේරුවෙක් වුණත්, ડોක්ටර් කෙනෙක් වුණත්, ප්‍රොෆෙසර් කෙනෙක් වුණත් මේ ඒ රටට යනකොට විභාගයකට මුහුණ දෙන්න ඕන. අපේ වෘත්තීය තත්ත්වය මොකක් වුණත්. දැන් එහෙම විභාගයක් තියෙන්නේ ඇයි? ඒගොල්ලෝ තෝරා ගැනීමක් කළා තමයි අපි ඉල්ලුම් කරාට අපිව ඒ රටට පුරවැසියෝ විදිහට ඇතුළත් කරගන්න. ඔබලා දන්නවද ඒ විභාගයේ ඉතිහාසය සඳහා විශේෂ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. මෙහෙන්
ඔබ වෛද්‍යවරයෙක් වෙලා ගියත් ඉංජිනේරුවෙක් වෙලා ගියත් මොන උසස් තත්වයක ගුරුවරයෙක් වුණත් ඔබට ඒ රටට ඇතුල් වෙන්න ඕන නම් ඔබ ඒ රටේ ඉතිහාසය පිළිබඳව දැන සිටිය යුතුමයි. ඒක සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා එක්තරා අවස්ථාවකදී. දැන් අපි වගේ රටකින් යනවා කියලා හිතන්නකෝ ලෝය කෙනෙක් ඔහුගේ අධ්‍යාපන වියදම් අපේ රට විසින් දරලා තින්නේ. ඔහුව වෘත්තීයමය නිපුණයෙක් බවට මේ වෙනකොට පත් කරලා තින්නේ. එයාලට තින්නේ පුරවැසිකම ලබා දීලා ඒ රටේ දියුණුව සඳහා ඔහුගේ දායකත්වය ලබා ගන්න. එහෙම කරන්නේ නැතුව මොකද්ද මේ ඉතිහාස පේපර් එකක් මැද්දට දාගෙන කරන වැඩි. එතකොට ඒ රටේ පාලකයෝ දීලා තියෙන උත්තරේ තමයි අපේ රටේ ඉතිහාසය ගැන දන්නේ නැති කෙනෙක් අපේ රටට ඇවිල්ලා අපේ රට වෙනුවෙන් සේවය කරන්න කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපේ රටේ ඉතිහාසය දන්නේ නැති කෙනෙක් අපේ රටට ආදරය වෙන්නේ නැහැ. එතකොට ඔහුගේ ධාරිතාව මේ වර්ක්ලෝඩ් එක ගැන අපි කියන්නේ මේ තමන්ගේ ශක්තිය උපරිම ශක්තියතාව ඒක අපේ රට වෙනුවෙන් පාවිච්චි කරයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඒක තමයි වුන් දීලා තියෙන උත්තරය වෙන්නේ. මම හිතනවා මේ වගේ රටට ආදරය කරන මිනිස්සු ඉන්න දියුණු වෙච්ච රටවල් තියෙනවද? ඒ කියන්නේ මිනිස්යන්ගේ ආදරය නිසා මේ ආදරය නිසා ඇති වෙච්ච කැපවීම නිසා ලෝකෙ දියුණු වෙච්ච රටවල් තියෙනවද? ජපානය, සිංගප්පූරුව, ඊට පස්සේ රුසියාව, චීනය මේ රටවල් අන්න ඒ වගේ දියුණු වෙච්ච රටවල්. එතකොට රටට ආදරේ නැති අය ඉන්න රටවල් වලට උදාහරණයක් කියන්න පුළුවන්. ඒක ඕනේ නේද? හරි. දෙවෙනි කාරණය තමයි මානසික විනයක් ඇති කිරීම. ගැඹුරු විවේචන හැකියාවක් ලබා දීම. ශික්ෂණයක් ඇති කිරීම. මේ තුන කොහොමද දරුවනේ කරන්න ඉතිහාසයෙන්? ඔය කිව්වට ඔක පුළුවන් වැඩක්ද? මම කලින් කිව්වනේ ඉතිහාස විෂය හඳුන්වද්දී මානසික විනයක් ඇති වෙන්න නම් අර අපේ ඉතිහාස කරුණු අධ්‍යයනය කරගෙන යද්දී මිනිස්සු හොඳ මිනිස්සු බවට පත් කරන්න මිනිස්සු තුළ සදාචාරය ඇති කරන්න ආගම් තුලින් අපිට ලැබිච්ච පිටිවහල අධ්‍යයනය කරන්න පුළුවන් කියලා. ආගම් හැමතිස්සෙම උත්සාහ කරන්නේ අපිව සදාචාර සම්පන්න මිනිස්සු බවට පත් කරන්න. නැත්නම් විනයක් සහිත මිනිස්සු බවට පත් කරන්න. මේ තුලින් මිනිස්සු විනයක් ඇති කරගත්තා කියලා අපි හිතමු. ඉවසීමකුත් තියෙනවා. එතකොට විවේචන හැකියාව කොහෙන්ද ආවේ? කොහොමද ආවේ? විවේචන හැකියාව එන්නේ මෙන්න මේ විදිහට. අපි හිතමු අපිට දැන් හදිසි කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ අවස්ථාවේදී. හිතන්නකෝ මාව ස්වභාවික විපතකට ලක් වුණා කියලා. ඔන්න ගම් වතුරකට අහු වුණා. ගම් වතුරක් හරි වෙන මොකක් හරි. එතකොට මං බලනවා කලින් පාරකුත් ගම් වතුරක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ මිනිස්සු මොකද කරලා තියන්නේ? ගම් වතුර නිකන් ඔහේ බලාගෙන ඉඳලාද? ගම් වතුරට යට වෙලා මැරිලා ගිහිල්ලාද? නෑ. ඒගොල්ලෝ මොනවා හරි ඔප්ෂනල් දේවල් ඒකට කරලා තිනවා. එක්ක ගම් වතුර එන්න කලින් එතනින් ඉවත් වෙලා ගිහින් තියෙනවා. නැත්තම් ගම් වතුර ආවට පස්සේ ඒකට මුහුණ දීලා තියෙනවා. මම පොඩි විවේචනයක් කරලා බලනවා. ඒගොල්ලෝ මේක කරා නම් මටත් ඒක ටිකක් යොදා ගන්න පුළුවන්. අපේ සියලුම අංග පසුබිම සමාන වෙන්නේ නැහැ. ඒ වුණාට මට ගන්න පුළුවන් කොටස් තියෙනවා එකෙන්. අන්න ඒ වගේ පොඩි විවේචනාත්මකව බලනවා මේක දිහා. ඒක එතෙන්දි එහෙම වුණා නම් ඒක මෙතනටත් ගැළපෙයි නේද? ගැළපෙන්නේ නැත්නම් අයින් කරන්නත් පුළුවන්. මොකද විවේචනයක් නේ කරන්නේ. මම ඒක එහෙම් පිටින්ම අරගෙන gediya පිටින් මට අදාළ කරගන්නේ නැහැ. පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි
අපි දෙයක් වටහා ගන්නකොට ප්‍රකාශ කරනකොට ඒකේ වැදගත්කම කිරලා මැනලා ගන්න අපිට ඉතිහාසයෙන් යම් යම් ආධාරක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දෙයක් කියනකොට ඒක එහෙම කිව්වොත් හරියයිද? කලින් පාරකුත් මේ වැඩේ කරන්න ගිහිල්ලා වැරදුනා. කලින් පාරකුත් මේ දේ කියන්න ගිහිල්ලා වැරදුනා. මේ පාරත් එතකොට වරදීද? අපිට මේ දේවල් ඉතිහාසය තුලින් බලා ගන්න පුළුවන්. එක පාටම නිකන් අර ළිඳට පයින්නේ නැතුව ටිකක් කල්පනා කරලා බලනවා. කලින් පාර ළිඳට පැන්නාම අපිට මොකද වුනේ? කෙලින්ම අනතුරටපත් වුණා. ඒ නිසා මේ පාර කෙලින්ම පයින්න හොඳ නැහැ. අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. අපි ඉතිහාසයේ මේ වගේ බොහෝම අවස්ථාවලදී පාවිච්චි කරනවා. හැබැයි අපි ඒක දැනගෙන නෙවෙයි පාවිච්චි කරන්නේ. අපි පූර්වාදර්ශ ඉතිහාසයෙන් ගන්නවා. ඉතිහාසයේ වෙච්ච දේවල් විවේචනය කරලා විමර්ශනය කරලා බලනවා. අපිට මේ ජීවිතේට යොදා ගන්න පුළුවන්ද? අපිට මේ වර්තමාන තත්ත්වයට මේක උපයෝගී වෙනවද? යොදා ගන්න පුළුවන්ද? යොදා ගන්නවා නම් කොහොමද ඒක යොදාගන්නේ? හැබැයි ඒක අපි දකින්නේ නැහැ. අන්න එහෙම ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. ඒත් එක්කම ඊළඟ කාරණාවට ගියොත් තම සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලැබීම වෙන්න අන්‍ය ජාතීන්ගේ අයිතිවාසිකම් දැන සිටීම හා ඒවාට ගරු කිරීම. තමන්ගේ සංස්කෘතිය කොහොමද ඉතිහාසය ඇතුලේ උගන්වන බව දන්නවනේ. අපි ඉස්සර කොහොමද මේ දේවල් කරේ? අපි ඇයි මේ දේවල් කරේ? මෙන්න මේ විදිහට මේ පෙරහැර පැවැත්තුවා, මේ පූජාවන් පැවැත්තුවා, ඊට පස්සේ මේ කලා ශිල්ප තිබුණා, මේ සාහිත්‍ය අංග තිබුණා. අපි මේ දේවල් කරේ මේ නිසා අපිට මේ සිරිත් විරිත් තිබුණා. අපි මේ විදිහට සංස්කෘතිය 100ට වැඩි ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. එතකොට අන්‍ය ජාතීන් ගැන අපි ඉගෙන ගන්නවද? අපි හිතමුකෝ අන්‍ය ජාතීන් කියන එකෙන් අපිට මේක වෙනත් ආගම්වල වෙනත් ජාතීන්ගේ මිනිස්සුම කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. අල්ලපු ගමේ කට්ටිය මොකක් හරි කරනවා. ඒ දේ අපි දැනගෙන ඉන්නවා. ඉස්සරින්දම මේ මිනිස්සු මේ දේ කරගෙන ආපු නිසා. එතකොට ඒක හොඳ දෙයක් නම් අපිට අපේ හිත තුළ ඒගොල්ලන් කෙරෙහි ඉබේම අර හොඳ හැඟීමක් ඒක ඇති කරගන්න පුළුවන්. ඒ තුලින් අපිට අන්‍යෝන්‍ය සම්බන්ධකම් යහපත් ආකාරයට ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මිනිස්සු ඇයි ඒ දේ කරන්නේ? අපි හිතමු මොකක් හරි උත්සවයක් පවත්වනවා කියලා. ඒක හොඳ උත්සවයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හොඳ උත්සවයක් කියන එකෙන් මම අදහස් කරේ හොඳ අදහසකින් කරන උත්සවයක් වෙන්නත් පුළුවන්. එච්චර හොඳයි කියන්න බැරි අදහසකින් කරන උත්සවයක් වෙන්නත් පුළුවන්. අපිට පුළුවන් ඒකේ හොඳ අදහසකින් කරන උත්සවයක් නම් ඒකට සහයෝගයක් ලබා දෙන්න. අන්න ඒ වගේ අනිත් අයගේ දේවල් අපි දැනගෙන ඉන්න ඕනේ. අනිත් ජාතීන් මොනවද කරන්නේ? ඒගොල්ලන් සංස්කෘතිය කියලා මොකක්ද ඒ කරන්නේ? ඒගොල්ලෝ අධ්‍යාපනය කියලා මොකක්ද ඒ කරන්නේ? අන්න ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් අපිට එයාලත් එක්ක කටයුතු කරන්න පහසුයි. අපි දන්නවනේ මේ මිනිස්සු ඒ දේ කරන්නේ කියලා. ඊළඟ කාරණාව තමයි විෂයන් ගණනාවක් අධ්‍යයනය කර ලබාගත යුතු කරුණු මේ විෂය ඇතුළතදී ලබා ගන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ? ඒ දේ වෙන්නේ ඉතිහාසය කියන විෂය ඇතුළතදී අපි දේශපාලනය කියන විෂයත් යම් තාක් දුරකට ඉගෙන ගන්නවා. අපි කියන්නේ අපි මේ දේශපාලන විද්‍යාව කියන විෂය පතුලම යනවා කියලා. හැබැයි අපි සාමාන්‍ය මිනිසෙක් විදිහට සමාජයේ ජීවත් වෙද්දී දේශපාලනය ගැන අපේ යම්කිසි මතයක් ගොඩනගා ගන්න අවශ්‍ය කරන දැනුම අපිට ඉතිහාස විෂයේදී හම්බ වෙනවා. ඒත් එක්කම ආර්ථික විද්‍යාව. අපිට සාමාන්‍යයෙන් ඉතිහාසය දිහා බලලා මේ කාලේ තියලා තියෙන මෙන්න මේ වගේ ආර්ථික තත්ත්වයක්. මෙන්න මේ වගේ සමාජීය ප්‍රශ්න තමයි ඒ කාලේ තියලා තියෙන්නේ. මෙන්න මේ වගේ සෞඛ්‍ය ප්‍රශ්න තමයි ඒ කාලේ තියලා තියෙන්නේ.
අපි කියන්නේ අපේ සෞඛ්‍ය පරතරටම උගන්වන්න වෙනවා කියලා සහ උගන්වනවා කියලා. එහෙම නැහැ. ඒත් අපිට සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන දැනුම මේ හැම ශාස්ත්‍රයක් සම්බන්ධයෙන්ම ඉතිහාස විෂය තුළදී අපිට හම්බ වෙනවා. මේ ආකාරයට අපි ඉතිහාසය තවත් සමාජයත් ඒ තුළ තමන්ට හිමි භූමිකාවක් පිළිබඳ අදහසක් ලබා දෙයි. ඒ කියන්නේ කොයි වගේ දෙයක්ද? අපිට සමාජය ගැන අවබෝධයක් ලබා දෙනවා. අපි ඉන්නේ කොයි වගේ සමාජයකද? මොනවද මේ සමාජයේ තියෙන ලක්ෂණ? මේ සමාජයක් කලින් තිබිලා තියෙනවද? දැන් අපි ඉන්නවා වගේ මේ විදිහට මෙන්න මේ දේශපාලන ප්‍රශ්න තියෙන, මෙන්න මේ ආර්ථික ප්‍රශ්න තියෙන සමාජය කලින් තියලා තියෙනවද? ඔව් අපිට ඒක සංසන්දනාත්මකව මේ දෙක දිහා බලන්න පුළුවන්. ඒ කාලේ මෙන්න මේ විදිහට ප්‍රශ්න තිබ්බහම ඊළඟට වෙලා තින්නේ මෙන්න මේ වගේ විපතක් හෝ යහපතක්. ඒ කියන්නේ දැන් අපිට තියෙන්නේ ඒ ප්‍රශ්න ටිකමනේ. එහෙනම් අපිටත් ඉස්සරහට ඒ වගේ විපතක් හෝ යහපතක් බලාපොරොත්තු විය හැකි. එතකොට මම මොකද්ද කරන්න ඕන? මම ඒක යහපත් තත්ත්වයටපත් කරගන්නවද නැත්නම් විපතටපත් වෙනවද? මගේ භූමිකාව මොකක්ද? මම එතකොට නොදැන ගිහිල්ලා මේ වලේ වැටෙනවද? නෑ. මං අර ඉතිහාස සිද්ධියත් එක්ක මේක සංසන්දනය කරලා සමාජයත් වටහා ගන්නවා. ඒ තුල මම කළ යුතු දේ. මම අනුගමනය කරන්න ඕනේ මොකක්ද? අන්න ඒ දෙත් වටහා ගන්නවා. මං හිතනවා අනෙකුත් විෂයන්ට සාපේක්ෂව ඉතිහාස විෂය තුලින් ඔයාලට මේක වඩාත් සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ දැනුම සහිත ශක්තිමත් පසුබිමක් නිර්මාණය කරනවා. කොහොමද ඒක වෙන්නේ? දැනුම සහිත පසුබිමක් ශක්තිමත්ව නිර්මාණය කරන්නේ අපිට අපේ වටාපිටාව ගැන අතිශය තොරතුරු ප්‍රමාණයක් නෙවෙයි. අපි දැනගෙන සිටිය යුතුයි කියලා හිතන්න පුළුවන් තොරතුරු ප්‍රමාණයක් අපිට ලබා දෙනවා. දැන් මම යම්කිසි කාර්යයක් කරනවා නම් හිතමු මම වෙළඳසැලක් ආරම්භ කරන්න යනවා කියලා. එතකොට මේ තියෙන ආර්ථික තත්ත්වය හොඳ එකක්ද වර්තමානයේ තුල? නැහැ. මම බලනවා අතීතයේ අසාර්ථක ආර්ථික මට්ටමක් තුල අසාර්ථක ආර්ථික තත්ත්වයක් තුල වෙළඳසැලක් ආරම්භ කරපු කෙනෙක්ට මොකද වෙලා තියෙන්නේ? එයා සාර්ථක වෙලාද? එයාට සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩිද අඩුයිද? මෙන්න මේ වගේ දැනුමක් අපිට ඉතිහාසය තුලින් ගන්න පුළුවන්. ඊට පස්සේ සමාජය හා ලෝකයේ දේශපාලන සිද්ධි හා බලවේග අවබෝධ කර ගැනීම පහසු කරයි. මේකෙදි කොහොමද කියන්නේ? සමාජයේ දේශපාලන සිද්ධි හා බලවේග දෙවනි ලෝක යුද්ධයට කලින් නෑ අපි ගමුකෝ ප්‍රංශ විප්ලවයට කලින් මොන ප්‍රශ්නද තිබුණේ? ජනතාවට තිබ්බේ මොන ප්‍රශ්නද? රදලයන්ට තිබ්බේ මොන ප්‍රශ්නද? පූජකයන්ට තිබ්බේ මොන ප්‍රශ්නද? එතකොට සාමාන්‍ය ජනතාව මූණ දීපු වෙනත් ගැටලු මොනවද? ඒගොල්ලන්ට ආගමික වශයෙන් තිබ්බද මොනවා හරි ප්‍රශ්න? එතකොට මේ ප්‍රශ්න වලට මුහුණ දීමක් විදිහට තමයි ප්‍රංශ විප්ලවය ඇති වුනේ. ප්‍රංශ විප්ලවයෙන් පස්සේ මොකද වුනේ? ඒගොල්ලෝ ඒවා ජයග්‍රහණය කරාද? ඒගොල්ලන්ට ඒ නැති වෙච්ච දේවල් ඇති වෙච්ච ප්‍රශ්න වලට විසඳුම් හොයාගත්තද? මේ වගේ ඊට පස්සේ අපිට ගන්න පුළුවන් රුසියානු විප්ලවය. බෝල්ෂෙක් වරුන්ට ආපු ප්‍රශ්න මොනවද? ඒගොල්ලන්ට ආපු ප්‍රශ්න වලට උත්තරයක් විදිහට ඒගොල්ලෝ කරේ බෝල්ෂෙවික් විප්ලවය සිද්ධ කරපු එක. එතකොට බෝල්ෂෙවික් විප්ලවයෙන් පස්සේ ඒ දේවල් ලැබුණාද? එතකොට දැන් මේ තියෙන වාතාවරණෙත් එක්ක අපිටත් විප්ලවයක් කරන්න සිද්ධ වෙයිද? අපිටත් මේ තියෙන බෝල්ෂෙවික් වරුන්ට තීච්ච ප්‍රශ්නද? ප්‍රංශ වරුන්ට තීච්ච ප්‍රශ්නද? එතකොට අපිත් ඒකට මේ වගේ විප්ලවයක් කරා කියලා අපිට
අපේ අභිමතාර්ථ සාධනය කරගන්න පුළුවන් වෙයිද? ඒ වගේ අර ප්‍රංශ විප්ලවය නැවත ඇති වෙනව නෙවෙයි. එතකොට බෝල්ෂෙවික් විප්ලවෙත් නැවත ඇති වෙනව නෙවෙයි. හැබැයි අපි හැමෝගෙම පසුබිම සමානයි නම් අපි ඒකට ගන්න පියවර බොහෝ විට සමානයි. එතකොට අපිට ඒකෙන් හම්බෙන ප්‍රතිඵලත් සමාන විය හැකි. සමාන වෙනවමයි කියන එක නෙවෙයි මම කියන්නේ. ඒත් එක්කම සමාජයේ වෙනස් වෙන තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. කාලය හා අවකාශය පිළිබඳ දැනුමක් ලබා දෙනවා. කාලය හා අවකාශය කියන්නේ අපි කියවනේ ප්‍රාග් මානවයාගේ ඉඳන් අද වෙනකම්. ඒ කියන්නේ අපේ දියුණු තාක්ෂණික යුගයට වෙනකම් යුගයෙන් යුගයට අපි තොරතුරු සංග්‍රහ කරගෙන එනවා. අවකාශය කියලා කියන්නේ අපේ භූගෝලීය සාධක ටික. අපි කොයි වගේ තැනකද ඉන්නේ? කඳු, ඊට පස්සේ බෑවුම්, තැනිතලා, මිටියාවත්, වරායක් ආසන්නේ, ඊට පස්සේ ඉන්දියන් සාගරයේ මධ්‍ය තැනක. මෙන්න මේ වගේ අපි ඉන්නේ කොතනද? අන්න ඒක තමයි අවකාශය කියලා අපි හඳුන්වනු ලබන්නේ. මීට අමතරව මේ දැනුම ලබා දීමට අමතරව ඉතිහාස විෂයෙන් අපි හිතනවා කාරුණික පුද්ගලයෙක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒත් එක්කම මිනිස්සුන්ට ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම අන්ධ භක්තියෙන් තොරව තමන්ගේ දිනදා ජීවිතය ගත කරන්න සහයක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ වඩාත් වැදගත් විදිහට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මිනිස්සු අපිට නිර්මාණය කරන්න පුළුවනි කියලා. ටිකක් ඉක්මනට යමු නේද? හරි. මේ තියෙන්නේ ඉතිහාසයෙන් අපිට ලබා දී ඇති පාඩම්. ඉතිහාසයේ පුරාම අපිට පාඩම් තමයි ලබා දීලා තියෙන්නේ. ඒත් එක්කම මේ පාඩම් අපිට පෞද්ගලිකව ලබා දීපු ඒවා වෙන්නත් පුළුවන්. සමස්තයක් විදිහට පොදුවේ ලබා දීපු පාඩම් වෙන්නත් පුළුවන්. එතකොට මම පළවෙනි එක විදිහට අරගෙන තියෙන්නේ ස්වභාව ධර්මය වඩාත් බලවත් බව. අපි මේ වෙනකොට ස්වභාව ධර්මයේ යම්කිසි බලපෑමකට දැඩිව නතු වෙලා ඉන්නේ. ඒ වුණාට අපි කියන්නේ කොහොමද? අපි මිනිස්සුયો, අපි තමයි බුද්ධිමත්ම පිරිස. අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපි සහරා කාන්තාරයටත් වතුර ගෙනිච්ච මිනිස්සු, අභ්‍යවකාශයේ හෝටල් හදපු මිනිස්සු. ඒ වුණාට අද අපිට ඇහැටවත් පේන්නේ නැති වසංගතයකට බය හැංගිලා ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේ තරම් තාක්ෂණික වශයෙන් අපි දියුණු වෙලා හිටියත්, කාන්තාරයට වතුර අරන් යන තරමට අපි දියුණු වෙලා හිටියත් අපිට පුළුවන් ද ටෝනේඩෝ එකක් ආවොත් ඒක නතර කරගන්න? ගම් වතුරක් ආවොත් ඒක නතර කරගන්න? ගම් වතුර නම් අපි හිතමු පාලනය කරගන්න හරි පුළුවන් කියලා. නෑ. ස්වභාව ධර්මය තමන්ගේ බලය පතුරවපු හැම අවස්ථාවකදීම ඉතිහාසයේ පුරාම අපි ස්වභාව ධර්මයට 100ට වැඩි ප්‍රමාණයක් පරාජය වෙලා තියෙනවා. මිනිසයා කොයිතරම් මේ පොළව මතු පිට තමන්ගේ ස්වාමීත්වය ගොඩනගන්න උත්සාහ කරත් පුතාලා අපිට ඒක කරගන්න පුළුවන් වෙලා නැහැ. අපි හැමදාම ස්වභාව ධර්මයට පරාජය වෙලා තියෙනවා. ඉතිහාසයේ පාඩම් කියන එකෙන් මම අදහස් කරේ මේ ඉතිහාසයෙන් අපිට ලබා දෙලා තියෙන පුරෝකතන කියලා. නැත්තම් අනතුරු ඇඟීම් කියලා කියන්න. ඒ කියන්නේ අපිට අතීතය දිහා බලලා අනාගතය සකස් කරගන්න කාර්යයේදී ස්වභාව ධර්මය අපිට මෙන්න මේ වගේ පාඩමක් තමයි ඉතිහාසයේ පුරාවටම උගන්වලා තියෙන්නේ කියලා කියන්න. ඊට පස්සේ එක ජීවිතයේ තරඟයක් බව හා තෝරා ගැනීමක් බව. ජීවිතයේ තරඟයක්ද? ප්‍රාග් ඓතිහාසික යුගයේදී අපිට ජීවත් වෙන එක තරඟයක් වුණා වෙනස් සත්තුන්ගෙන් බේරිලා. එතකොට
වර්තමානයේ අපේ තරඟේ තියෙන්නේ මොකක්ද? මොකටද? ආහාර හා බලය වෙනුවෙන්. විශේෂයෙන් බලය වෙනුවෙන්. මිනිස්සු හරියම දරුණු තරඟයක ඉන්නේ මේ දේවල් ලබා ගන්න. ඒක අපි අර සත්වන්ට බය ප්‍රාග්ඓතිහාසික යුගයේ හැංගිලා හිටපු කාලේ ඉඳලා අද වෙනකනුත් එහෙමයි. ඕවා අපිට කියන්න පුළුවන් අර කවදාවත් වෙනස් නොවන සත්‍ය කරුණු විදිහට. ඉතිහාසය අපිට මුළු ඉතිහාසය පුරාම ගණනලා තියෙන පාඩමක් ඕක. උචිතය තමයි හැම වෙලාවෙම සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ අපිට පවතින තත්වයට අනුගත වෙන්න පුළුවන් නම් තමයි අපේ පැවැත්ම රඳා පවතින්නේ කියලා තමයි ඉතිහාසය අපිට හැමතිස්සෙම කියලා දෙලා තියෙන්නේ. ඊට පස්සේ එක සදාචාරය සමාජයට අවශ්‍ය බව. ඇයි සදාචාරයක් සමාජයට ඕනි? අපිට ඕන විදිහට අපිට ඉන්න බැයිද? ඇයි ඉතිහාසයෙන් අපිට සදාචාරයක් අගන්වන්න උත්සාහ කරන්නේ? අපි කැමති විදිහට කැමති දෙයක් ඇඳලා කැමති දෙයක් කාලා කැමති දෙයක් ඉගෙනගෙන අපිට ඉන්න බැයිද? එහෙම ඉන්න ගියොත් අපි කැමති විදිහට ඒක අනිත් මිනිස්සුන්ට හිරිහැරයක්, කරදරයක්, බාධාවක් වෙනවා. ඒ නිසා සමාජයේ ආරක්ෂාවට තමයි මේ සදාචාරය කියන කොටස අත්‍යවශ්‍ය වෙන්නේ. අපි සදාචාරය කියන කොටස ඉතිහාසයේ පුරාම ඉගෙන ගන්න උත්සාහ කරන්නේ තවත් කෙනෙකුට කරදරයක් නොවි ජීවත් වෙන හැටි මිනිස්සුන්ට උගන්වන්න. සමාජයට ආරක්ෂාවක් නැති වුණොත් ඒ සමාජයට පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. ඒ ටික කරන්න තමයි අපි සිරිත් විරිත් ඊට පස්සේ අපේ සංස්කෘතිය අපේ කලාව සාහිත්‍ය මේ හැමදේම යොදාගන්නේ මේ සදාචාරය කියන කොටස සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් ඔයාලට පැහැදිලි කරන්න. ඊට පස්සේ ආගම ඖෂධයක් බව. කොහොමද ආගම ඖෂධයක් වෙන්නේ? ආගම ඖෂධයක් වෙන්නේ අපිට ජීවිතේ ජීවත් වෙනකොට ඉතිහාසයේ පුරාම කිසිම අවස්ථාවකදී කිසිම පිළිසරණක් නැති ප්‍රශ්නයකදී අපිට මුලින්ම මොකද්ද මතක් වෙන්නේ? අම්මා තාත්තා ඇරුණාම ආගම. තමන් අදහන ආගම. ඒ ආගමෙන් තමයි අපි අපේ ඒ ප්‍රශ්නෙට නැත්තම් අපිට මුණ දෙන්න වෙච්ච ගැටලුවට පිළියමක් බලාපොරොත්තු වෙන්නේ. පිළියම හම්බ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි අපේ ආගම තුළින් ඒක ලබා ගන්න යනකොට අපේ අර හිතට එතන මානසිකව අපිට තියෙනවා මේ හරිම උද්දීපනයක් තියෙන හැඟීමක්. අනේ මේ දේ වෙයිනේ කියලා. කොහෙන්වත්ම පිළිසරණක් නැත්තම් අපි ඔය ගොඩක් කලාවට මේ අපි හිතමුකෝ ලෙඩක් කියලා. හොද කරන්න බෑ කියලා දොස්තර මහත්තයා කිව්වටත් පස්සේ අපි යනවා වෙනත් ඖෂධයක් හොයාගෙන. ඒ අපේ ආගම. ඉතිහාසයේ පුරාම මේ දේවල් මේ විදිහට තමයි වෙලා තියෙන්නේ. මේක කිසිම ස්වභාවික උපකාරයක් නැති අවස්ථාවක අපි ළඟා කරගන්න තව එක අංශයක්. නැත්තම් මේක තමයි අපි ඉතිහාසයේ මේ අර ස්වභාවික පිළිසරණක් නැති අවස්ථාවලදී නැත්තම් අපිට භෞතික පිළිසරණක් නැති අවස්ථාවලදී මානසික පිළිසරණක් උදෙසා අපි යන පියවර. ඊළඟ කාරණාව විවිධ පාලන තන්ත්‍රවල ක්‍රියාකාරීත්වයන් ගැන අපිට ඉතිහාසයේ පුරාම වරින් වර කියලා දෙලා තියෙනවා. මුල් කාලේ තිබිච්ච
රාජාණ්ඩු. ඊට පස්සේ තව මොනවද? ප්‍රජාපීඩක පාලන තන්ත්‍රවල ක්‍රියාකාරීත්වය කොයි වගේද? අපි ඒකත් අත්දැකලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රවල ක්‍රියාකාරීත්වය කොයි වගේද? ඒකත් අපි දැකලා තියෙනවා. ඊට පස්සේ සමූහාණ්ඩු. මේ හැම දෙයකම ක්‍රියාකාරීත්වය මොන වගේද කියන්නේ ඉතිහාසයේ පුරාම අපිට පාඩම් තියෙනවා. මේ එක් පාලන තන්ත්‍ර පිහිටව ගන්න හේතුනේ ඇයි? මොකද්ද අපිට බලපාපු කාරණාව? මොකද්ද අපේ තීච්ඡ අවශ්‍යතාවය? ඒ අවශ්‍යතාවය සාධනය කරගන්න පුළුවන් වුණාද මේ පාලන තන්ත්‍රවල ක්‍රියාකාරීත්වය? පාලන තන්ත්‍රයට එන පාලකයෝ පාලන බලය අතර ගත්තට පස්සේ ජනතාවට අවශ්‍ය කරන දේ දුන්නද? දුන්නේ නැත්තම් මොකද වුනේ? මේ හැම දෙයකටම අපේ ඉතිහාසයට හැරිලා බැලුවොත් උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. ඒ වගේම අපේ අනාගත දේශපාලනේ ගොඩනගා ගැනීම සඳහා නැත්නම් අපේ දේශපාලන මතවාදය ගොඩනගා ගැනීම සඳහා මේ ක්‍රියාකාරීත්වයන් අපිට යොදා ගන්න පුළුවනි. ඊට පස්සේ ඉතිහාසයෙන් ලබා දීලා තියෙන පාඩම් අතර තවත් එක් පාඩමක් තමයි ආර්ථිකයේ ස්ථාවර බව. ආර්ථිකයේ ස්ථාවර බව කියන එකෙන් අදහස් කරන්නේ ඕනම රටක පැවැත්ම රඳා පවතින ඒ රටේ ආර්ථික ස්ථාවර බව අතිශය වැදගත් කියන කාරණාව. හැබැයි මේ ආර්ථික ස්ථාවර බව කවදාවත් හිතන්න එපා ස්ථාවරම පවතින කාරණාවක් කියලා. මේ ස්ථාවර බව තව මොහොතකින් අස්ථාවර බවට පත් වෙන්න පුළුවන්. මේ ආර්ථිකයේ තියෙන ස්ථාවර බව මත ඉතිහාසය වෙනස් වෙච්ච අවස්ථා අපමණයි. මිනිස්සුන්ගේ ආර්ථිකය, රටේ ආර්ථිකය, මෙන්න මේ ආර්ථිකය කියන කාරණාව මිනිස්සුන්ගේ බොහෝම තීරණවලට හේතුවක් වෙලා තියෙනවා. ඉතිහාසයේ අර අපි කියන්නේ යූ ටර්න් එකක් ගහලා ගන්නවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවන් වලට හේතුවක් වෙන්නත් මේ ආර්ථික ස්ථාවර බවට පුළුවන් වෙලා තියෙනවා. ඊට පස්සේ මම අවසාන තරු ලකුණ විදිහට දාලා තින්නේ සාර්ථක අසාර්ථක බව. කොහොමද මේ ඉතිහාසයෙන් දීලා තියෙන පාඩම් සාර්ථක අසාර්ථක බව වෙන්නේ? සාර්ථක අසාර්ථක බව පුතාලා කොයියම්ම වෙලාවකවත් ස්ථිර දෙයක් නෙවෙයි. අද සාර්ථක වෙන කාරණාව හෙට අසාර්ථක වෙන්න පුළුවන්. අපි දන්නවා නැපෝලියන් බොනපාර්ට් රුසියාව ආක්‍රමණය කරා. එයා ඒකෙන් පරාජයට පත් වුණා. මම හිතනවා ඔයාලට පොඩි දැනුමක් ඇති කියලා ඒ සම්බන්ධව. ඊට පස්සේ ඒ රටෙන්ම බිහි වෙච්චි හිට්ලර් මොකද කරේ? ඔහුත් රුසියාව ආක්‍රමණය කරන්න ගියා. ඔහුත් ඒ ආකාරයෙන්ම පරාජයට පත් වුණා. ඒත් හිට්ලර් මදකට හෝ හිතලා තිබුණා නම් මගේ මුතුන් මිත්තෙක් මීට වසර ගණනාවකට කලින් රුසියාව ආක්‍රමණය කරන්න ගිහිල්ලා මෙන්න මේ තත්ත්වයට තේ ඔහු පරාජය අත්කරගත්තා කියලා ඔහුට තිබුණා ඊට වඩා සාර්ථක විදිහට මේ ආක්‍රමණය සිද්ධ කරන්න. ඒ අසාර්ථක වෙච්ච අවස්ථාවක්. ඒත් එක්කම නැපෝලියන් බොනපාර්ට් පළමුවර රටවල් ගණනාවකට පහර දීලා ඔහු වැරදිකරුවෙක් බවට පත් වෙනවා. ඔහුව හෙලෙනා කියන දූපතට එකගෙන යනවා සිරකාරයෙක් විදිහට. දැන් ඔහු අසාර්ථකයි. නේද? දැන් එයා ජයග්‍රහණය කරගෙන ආපු අධිරාජ්‍ය ගොඩනගා ගන්න බැරි වුණා. ජයග්‍රහණය කරපු ටිකත් අර ජයග්‍රාහී පිළට ලබා දෙන්න සිද්ධ වුණා. දැන් දීලා හිරකරුවෙක් විදිහට අර දූපතේ ඉන්නවා. දැන් ඔහු අසාර්ථකයි. දැන් මේ හෙලෙනා දූපතේ ඉන්න ගමන් ඔහු මොකද කරන්නේ? ආපහු හොරෙන් එනවා. ඇවිල්ලා ආපහු යුද්ධය ආරම්භ කරනවා. අර මොහොතකට කලින් අසාර්ථක වෙලා හිටපු පුද්ගලයා ඔන්න දැන් ආපහු සාර්ථකව තමන්ගේ යුද්ධ ව්‍යාපාරය කරගෙන යනවා. ඔහු දෙවෙනවරත් අසාර්ථක වෙනවා. ඒක වෙන කතාවක්.
මට කියන්න ඕනේ සාර්ථක බවවත් අසාර්ථක බවවත් සදාකාලික දේවල් නොවේ. ඉතිහාසය පුරාම මේකට හොඳ උදාහරණ තියෙනවා. ජපානය බලන්නකෝ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අන්තරම වැටලා හිටපු රට. ලෝකේ පුරා රටවල් වලට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා වන්දි පවා ගෙවන්න. ඒ වුණාට අද ජපානයේ තියෙන්නේ කොතනද? ජපානයෙන් වන්දි ගත්ත රටවල් තියෙන්නේ කොතනද? සාර්ථක අසාර්ථක භාවය කියන්නේ අන්න ඒ වගේ කොයි මොහොතේ වෙනස් වෙයිද කියලා හිතන්න බැරි කාරණාවක්. මේ ඉතිහාස විෂයයි අනිත් විෂයන් අතර තියෙන සම්බන්ධය මම බොහොම කෙටියෙන් කියාගෙන ගියොත් දේශපාලන විද්‍යාව කියලා කියන්නේ ඉතිහාසය කියන විෂයේ බොහොම විශාල ඉඩකඩක් ගන්න විෂයක්. ඒත් එක්කම මේ ජෝන් සිලි කියන දේශපාලඥයා කියලා තියෙනවා ඉතිහාසය කියන්නේ අතීත දේශපාලනය කියලා. එච්චරට ලොකු බැඳීමක් මේ විෂයන් දෙක අතර තියෙනවා. ඊට පස්සේ භූගෝල විද්‍යාව ගැන කතා කරොත් භූගෝල විද්‍යාව තමයි අපේ අවකාශය හා කාලය කියන කොටස වැඩි ප්‍රමාණයක් නිරූපණය කරන්නේ. අන්‍යෝන්‍ය සහයෝගී තත්ත්වයකින් මේ විෂයන් දෙක මේ විදිහට තියෙනවා. ඒත් එක්කම ආර්ථික විද්‍යාවත් එහෙමයි. ඉතිහාසය ගැන කතා කරද්දී මම කලිනුත් කිව්වනේ දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව මේ හැම එකක් එක්කම ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. ආර්ථික විද්‍යාව පිළිබඳ යම් මට්ටමක හෝ දැනුමක් ඉතිහාසයෙන් ලබා ගන්න සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙනව නෙවෙයි ලබා ගන්නවා. ඒ කුඩා දැනුම නැතුව ආර්ථික විද්‍යාව හදාරන්න අමාරුයි. ඒ කියන්නේ ඉතිහාසයේ කතා කරගෙන ඉද්දී ඉතිහාසයේ තියෙන එක එක විවිධ ආර්ථික මට්ටම්, එක එක යුගවල තියෙච්ච ආර්ථික මට්ටම් ගැන කතා කරනකොට ඒගොල්ලන්ගේ කොහොමද මේ ධනය නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය මෙන්න මේ වගේ කාරණා සිද්ධ වුණේ කියලා ඉතිහාසයෙන් අපිට දැනගන්න පුළුවන්. ඉතිහාසය හා චරිතාපදාන කියන්නේ මම කලිනුත් කිව්වා මිනිස්සුන්ගේ අතීතයේ ජීවන චරිතය ගැන තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට ඉතිහාසය ගොඩනගන්නත් ගොඩක් වෙලාවට අපි චරිතාපදාන උපයෝගී කරගෙන තියෙනවා. සාහිත්‍ය ගැන කතා කරොත් ඉතිහාසයයි සාහිත්‍යයයි අතර තියෙන ඉතා සංකීර්ණ සම්බන්ධතාවක්. සාහිත්‍ය කෘති සඳහා ඉතිහාසය යොදාගත් අවස්ථා ගොඩක් තියෙනවා. ඔය ඇලෙක්සැන්ඩර් ඩූමා, ෂේක්ස්පියර් වගේ කතුවරු තමන්ගේ කෘති රචනා කිරීමේදී මේ සාහිත්‍ය කියන කොටස යොදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අපේ ඉතිහාසය කතා කරන කාලානුක්‍රමණිකාව මුලින්ම ප්‍රාග්යිතිහාසික යුගයේ, ඊට පස්සේ පූර්ව ඓතිහාසික යුගයේ, ඊට පස්සේ ඓතිහාසික යුගයේ. ඓතිහාසික යුගයේ ආපහු අපි කොටස් තුනකට බෙදනවා. පැරණි යුගය, මධ්‍යකාලීන යුගය, නූතන යුගය කියලා. මෙන්න මේ මූලාශ්‍ර ටික ඔයාලට හොයාගන්න පුළුවන් නම් මේ පාඩම සම්බන්ධයෙන් තව දුරටත් කරුණු විමර්ශනය කරලා බලන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නය තමන්ට හැකි පමණින් ඊළඟ සතිය වගේ වෙනකොට ලියලා ලැබෙන්න සලස්වන්න. ඒත් එක්කම මේ කාලය නම් ගොඩාක් ගිහිල්ලා කරපු පාඩමේ කරාට කමක් නැද්ද? මොකද්ද? PTF කරාට කමක් නැහැ නේද? කමක් නැහැ. හා ලොකු උත්තරයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට මේ අර ඔයාලගේ ලිවීම කොයි වගේද කියලා දැනගන්නත් ආස නිසා මේ උත්තරේ ලියන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ටිකක් අන්තිම කොටස නම් ඉක්මනට ගියා. මේ ටික සම්බන්ධ කියවන්න මොන හරි පොත් තියෙනවද? මේ තියෙන හඳුරන්නේ පොත් ටික. E.H. කාර් කියන ලේඛකයාගේ ඉතිහාසය යනු කුමක්ද කියන පොතයි, D.B. කුමාරචන්ද්‍රගේ ලංකා ඉතිහාසය කියන පොතයි, J. පික්ස්ටෝන්ගේ What is the History of Science කියන පොතයි. ඒක PTF එකකුත් තියෙනවා මිස්. ඒ පොත් ඔය පොත් ටික මිස් මං ගාව තියෙනවා PTF කරලා තියෙනවා ඒවා සමහරක් ඒවා.
එහෙමද? අමරේ කොහෙන්ද ගත්තේ? මිස් නෑ මම අන්තර්ජාලයෙන් PDF කරලා ගත්තේ සමහරක් පොත් ගත්තම මේකේ තිබුණා මං ගාව ඒ ටික හොයලා ගන්න ඕනේ මේ ගුණසේන එකේ තිබුණා මිස් එක. මං එහෙමද? උසස් මේ පෙළට මේ පොත් ගොඩාක් ගෙනවා මිස් මගේ විෂය ඉතිහාසය. ආහා. එහෙනම් ඔතන ලියන්න පුළුවන් වෙයි. අපි LL වලට සාමාන්‍යයෙන් කරනවානේ ඉතිහාසය මූලාශ්‍ර ඔව් ගැන. මිස්. ඔව් ඔව්. මේ ඔය EH කාර්ක පොත නම් ගොඩාක් දුර්ලභ ගොඩාක් හොඳ පොතක්. මම ඒක අපේ කැම්පස් එකෙත් මේ දැකලා තින්නේ ජයවර්ධනපුර විතරයි කැලණියවත් තියෙනවා දැකලා නැහැ. මේකේ ගොඩක්ම PDF එකකුත් තියෙනවා මිස් මේ ඉන්ටර්නෙට් එකේ ගහපුවම එනවා. එහෙමද? ඉතිහාසය ඔව් මිස්. හරි. එහෙනම් අනිත් අයටත් මූලාශ්‍ර ටික ඒ විදිහට හොයාගන්න පුළුවනි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මිස් බුද්ධිකා හාමුදුරුවෝ ගැටලුවක් නැත්නම් අපි ඉවර කරමු. එතකොට ඒගොල්ලන්ට එකක් බීලා වගේ ඊළඟ ලෙක්චර් එකට සූදානම් වෙන්න පුළුවන්. මම හිතන්නේ ගැටලුවක් නැතුව ඒක. හොඳයි හොඳයි. ඔයා ඉවර කරන්න. ඒ දේශන ඉවර කරන්න. හරි. හොඳයි.